අයිබෝවන් මගේ නම කාමිනී ශානිකා මම අද ඔයාලට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ හා අන්තර්ජාතික වශයෙන් ගොඩනැගී ඇති නෛතික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නයි සූදානම් වෙන්නේ. මේ යටතේ හැඳින්වීම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, ආබාධිත පුද්ගලයන්ට අදාළ වන ප්‍රධාන ව්‍යවස්ථාදායක නිවළම්, 1997 සාමාන්‍ය අධ්‍යාපන සංස්කරණය, 2003 ජාතික ආබාධිත ප්‍රතිපත්තිය, ළමා ප්‍රචාර හෝ අපරෝධන සම්බන්ධයෙන් දැනුම් දිය යුතු ආයතන, ඒ වගේම ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳව ජාත්‍යන්තර නීති තත්ත්වය, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මිතිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සියලුම ළමුන්හට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර ප්‍රකාශනය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ආබාධිත ක්‍රියාකාරී සැලැස්ම සල්මන්කා ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. හැඳින්වීම යටතේ අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි. එසේ වුවද ආක්‍රමණික විදේශීය බලවේග සහ වෙනත් සාධක නිසා ඇති වූ සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ යහපැවැත්ම දෙමාපියන්ට සමාජයන්ට බරපතල ගැටලුවක් බවට පත්වී ඇත. මෙවන් වූ සමාජ තත්ත්වයක් මත ළමා ප්‍රයෝජන සේවස් ගණනාවක් පුරා රහසේ ව්‍යාප්ත වෙමින් පැවති වදුරක් වුවද එය බරපතල සමාජ පිළියක් බව හඳුනාගෙන ඊට එරෙහිවීමට තරම් අවධානයක් යොමු වූයේ මෑත දශක කිහිපයක සිටය. 80 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාව තුළ ළමා කායික දණ්ඩනය වරදක් බවත්, 90 දශකයේ මුල් භාගයේ ළමා ලිංගික අපයෝජනය බරපතල වරදක් බවටත් හඳුනා ගැනේ. එතැන් සිට ළමා අපයෝජන වලින් සිදුවන කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අයහපත් බලපෑම් පිළිබඳව කටයුතු කිරීම පිණිසත් ළමුන්ට සිදු කරන විවිධාකාර ප්‍රචණ්ඩ ක්‍රියා සහ ක්‍රූරත්වයන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග අත්වල බැඳගනු ලැබිණි. මෙතුළින් ඉහත කී පරිදි අපදාවන් සමුදායකින් දරුවන් ආරක්ෂා කරලීම සඳහා පවත්නා වූ නීතිමය රාමුව විදහා දැක්වීම අරමුණයි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව විසින් 1990 ජනවාරි 26 අත්සන් කරලා 1991 ජූලි 12 වන දින අප්‍රාණ්මත කරලා තියෙනවා. එමෙන්ම විශ්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මතිය පිළිගැනීමත් සමග ශ්‍රී ලංකා රජය විසින් 1992 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය එළි දක්වලා තියෙනවා. මේක ළමයින්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් ලියවිල්ලක් මෙහි සඳහන් වෙන ළමයින් සම්බන්ධ අයිතිවාසිකම් මෙහි 23 වෙනි වගන්තියේ තමයි ආබාධිත ළමන් පිළිබඳව සඳහන් වෙන්නේ. එම 23 වෙනි වගන්තියේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් කිසියම් ආබාධයකින් පෙළෙන දරුවෙකුට වුවද අනෙක් ළමයින්ට මෙන් හැදෙන්නට වැඩෙන්නටද විශේෂ ආරක්ෂාවක් අධ්‍යාපනයක් ලැබීමටද පූර්ණ ජීවිතයක් ගත කිරීමටද අයිතියක් තිබේ යන පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඉතින් රජයේ විතරක් නෙමෙයි සියලුම රටේ සියලුම පුරවැසියන්ගේ යුතුකමක් තමයි මේ ආරක්ෂා කිරීම. ඒ වගේම 1931 දී ශ්‍රී ලංකාව අධ්‍යාපන පනතින් අඳබීරි අපස්මාරාදී ආබාධ ඇති ළමයින් සඳහාද අධ්‍යාපන පාසුකම් සැලසීම නීති අනුකූල කටයුත්තක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට 1988 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වෙලා තියෙනවා. රාජ්‍ය සමාගම් පුරපාඩු වලින් 3% ආබාධිත සුදුසු අය විසින් පිළිවිය යුතු බව, දෘශ්‍යාබාධිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා 1992 බාර ආරමුදල් පනත මගින් අධ්‍යාපන හා පුහුණු අවස්ථා ලබා දීලා තියෙන මූලාධාර නිවාස ප්‍රතිපදාන සුබ සාධන යෝජනා ක්‍රම දෘශ්‍යාබාධිත පුද්ගලයන් විසින් සාධන ලද නිෂ්පාදන ලැබීකරණය සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබා ගැනීම වළක්වන කොන්දේසි ඉවත් කිරීමට පියවර අරගෙන තියෙනවා. එතකොට 1996 දී ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත අංක 28 ජාතික සභාව සහ ආබාධිත පුද්ගලයන් සඳහා ජාතික ලේකම් කාර්යාලය පිහිටවලා තියෙනවා.
එතකොට 1990 ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් ජීවන තත්ත්වය නංවාලීම සඳහා වැළැක්විය හැකි රෝග අවම කිරීම, ආබාධිත භාව පිළිබඳ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ආබාධිත භාවය වැළැක්වීම සහ සෞඛ්‍ය ක්‍රියාමාර්ග පුනරුත්ථාපන, ආබාධ සහිත දරුවන්ගේ මුල් ළමාවේ සංවර්ධනය සඳහා ද සපයයි. සෞඛ්‍ය නිධන්ගත මානසික රෝග වලින් පෙළෙන ළමුන් සඳහා තනි සේවා, පෙරපාසල්, චාරිකා, ආධාරක උපකරණ, දෙමාපියන්ට උපදේශන වැඩසටහන්, දැනුවත්භාවය සහිත සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවල තියෙනවා. එතකොට 1997 සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් ආබාධ සහිත දරුවන් සාමාන්‍ය පන්ති කාමරයට ඇතුළත් කිරීම හඳුන්වලා දීලා තියෙනවා. මේක 1970 දශකයේ මුල් භාගයේ ආරම්භ ප්‍රවේශයක්. එතකොට 2003 ජාතික ආබාධිත ප්‍රතිපත්තිය මගින් ආබාධිත පුද්ගලයන් සඳහා සමානාත්මතාව සහ අවස්ථාව ලබා දීම සඳහා මේ දක්වා ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් හා ප්‍රගතිශීලී හා පරිපූර්ණ රාමුවක් සපයයි. මෙම ප්‍රතිපත්තිය ප්‍රජාපාදක පුනරුත්ථාපන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කරයි. එතකොට සියලුම ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳව මේ සියලුම ළමුන් කිව්වම පදිත්ත ළමුන්ට අයිති වෙනවා. ඉතින් මේ අර්ථයේ නිදහස් අධ්‍යාපන සමාවස්ථා 1948, 1997 ජනවාරි අධ්‍යාපන පනත, 1972 ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන, 1997 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, 1997 වයස අවුරුදු 5 දාසල් සියලුම ළමුන් අනිවාර්යයෙන් පාසලට පැමිණීම, 2007 පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්, 2011 පාසල් ළමා ආරක්ෂක කමිටුවක්, පාසල් නොයන අවුරුදු 5 දාසය ළමුන් හඳුනා ගැනීම හා පාසල් ගත කිරීම. මෙන්න මේ වගේ වැඩසටහන් රාශියක්, කණපනත් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම්කිසි පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන මෙන්න මේ ආයතන තමයි ශ්‍රී ලංකාව තුළ සමාජ සුබ සාධන පරිවාස ළමා ආරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, කම්කරු කොමසාරිස්තුමා, පරිවාස කොමසාරිස්තුමා, එතකොට ගාදා ළමා සංවර්ධන පෙරපාසල ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පාසුකම් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය. ඊළඟට අපි බලමු ජාත්‍යන්තර නීති තත්ත්වය. සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමගේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සඳහා ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසා දීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මාස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කරගන්නා ලදී. මම මුලදී සඳහන් කළේ ශ්‍රී ලංකාවත් 1991 අත්සන් කරලා දෙක අපරාධමත කරලා තියෙනවා කියලා. ඉතින් මේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය 1989 නොවැම්බර් වලදී තමයි සම්මත කරලා තියෙන්නේ. මම මේ වගන්තිය වැඩි විස්තර එම ප්‍රඥප්තිය වැඩි විස්තරයන් තමයි සඳහන් කරලා තියෙන්නේ. මේකට රටවල් රාශියක් අත්සන් කරලා තියෙනවා. වගන්ති 54කින් සමන්විතයි. ඒ වගේම මුල් වගන්ති 42 මගින් ළමයා පිළිබඳ නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ට පවදා වගකීම් විස්තර කරලා තියෙනවා. මම වඩාත් පුළුල්ව සඳහන් කරත් ආබාධ සහිත ළමයින්ගේ අයිතීන් පිළිබඳව ශාරීරිකව, මානසිකව ආබාධ සහිත ළමයින් හට ගරුත්වය සහිත පූර්ණ ජීවිතයක් ගත කිරීමට අයිතියක් ඇත. ඔවුන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජ සහභාගීත්වය ලබා ගැනීමට අවශ්‍ය බව පිළිගත යුතුයි. සෑම රාජ්‍යයක්ම ආබාධිත සහිත ළමයින් සඳහා විශේෂ රැකවරණයන් හැකිතාක් නොමිලේ ලබා දීමට කටයුතු කළ යුතුයි. මෙම රැකවරණයන් අධ්‍යාපන, පුහුණු සෞඛ්‍ය ආරක්ෂණ සේවා, පුනරුත්ථාපන කටයුතු, සේවා නියුක්තිය සඳහා සූදානම් කිරීමට හෝ විනෝද කටයුතු යන විෂයන් උදෙසා විය හැකියි. කායික හෝ මානසික ආබාධ සහිත විශේෂ රැකවරණ අවශ්‍ය ළමයින්ද ස්ථානගත කර ඇති ආයතනයන් හා ළමයින් පිළිබඳව රාජ්‍යයන් විසින් අධීක්ෂණය කළ යුතුය. ඊළඟට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ගැන කතා කරොත්
මෙහි 25 වන වගන්තියේ සඳහන් වෙනවා ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු තමාගේ සහ ඔහුගේ පවුලේ අයගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සඳහා සෑම දෙනෙකුටම අයිතියක් ඇත. සමාජ සේවා සහ විරැකියාව අසනීප ආබාධිත භාවය, වැළඳපු භාවය, මහලු විය හෝ ඔහුගේ පාලනයෙන් බැහැර තත්ත්වයන් තුළ වෙනත් ජීවනෝපාය නොමැතිකමකදී ආරක්ෂාව සඳහා ඇති අයිතිය. මෙන්න මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මේ ආබාධිත භාවය පිළිබඳ වගේ අයිතීන් පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. Convention on the Rights with Disabilities. වර්තමාන සම්මුතියේ පරමාර්ථය වෙන ආබාධිත පුද්ගලයන්ගේ සියලුම මානව හිමිකම් සහ මූලික නිදහස පූර්ණ හා සමාන භුක්ති විඳීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ සාතික කිරීම සහ ඔවුන්ගේ සහජ ගෞරවය සඳහා ගෞරවය ප්‍රවර්ධනය කිරීමයි. සම්මුතිය අරමුණු කර ඇත්තේ පැහැදිලි සමාජ සංවර්ධන මානයක් සහිත මානව හිමිකම් මෙවලමක් ලෙසය. ඒ ආබාධ සහිත පුද්ගලයන්ගේ පුළුල් වර්ගීකරණයක් අනුගමනය කරන අතර සියලු වර්ගවල ආබාධ සහිත පුද්ගලයන් සියලු මානව හිමිකම් සහ මූලික නිදහස් භුක්ති විඳිය යුතු බව නැවත තහවුරු කරයි. ආබාධිත පුද්ගලයන්ට සියලු වර්ගවල අයිතිවාසිකම් අදාළ වන්නේ කෙසේද යන පැහැදිලි කරන අතර සුදුසුකම් නැති ආබාධිත පුද්ගලයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අනුවර්තනයන් කළ යුතු ක්ෂේත්‍ර සහ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති ප්‍රදේශ සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශක්තිමත් කළ යුතු ස්ථාන හඳුනා ගනී. මෙම සම්මුතිය 2002 සිට 2006 දක්වා මහා මණ්ඩලයේ තාවකාලික කමිටුවක 108ක් තුළ සාකච්ඡා කරන ලද අතර එය වේගවත්ම මානව හිමිකම් ගිවිසුම බවට පත් වෙලා තියෙනවා. ඊළඟට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය. මෙහි ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය 1975 දෙසැම්බර් 9 වන දිනදී මහා සභාව 440 යෝජනාව මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මෙම ප්‍රකාශයට පත් කරන අතර මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එය පොදු පදනමක් සහ විමර්ශන රාමුවක් ලෙස භාවිතා කරනු ඇති බවට සාතික කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගද ඉල්ලා සිටී. ආබාධිතභාවය වැළැක්වීම සහ ආබාධිත පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව 1975 මැයි 6 වන දින ආර්ථික හා සමාජ සභා යෝජනාව 1921 සිහිපත් කරමි. සමාජ ප්‍රගතිය හා සංවර්ධනය පිළිබඳ ප්‍රකාශනය මගින් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශයට පත් කර ඇති අතර ශාරීරික හා මානසික අවාසි සහගත අයගේ සුබ සාධනය පුනරුත්ථාපනය සාතික කිරීම, ශාරීරික හා මානසික ආබාධ වැළැක්වීමේ අවශ්‍යතාවය සහ ආබාධිත පුද්ගලයන්ට වඩාත් විවිධාකාර ක්‍රියාකාරකම් ශ්‍රේෂ්ඨයන්හි ඔවුන්ගේ හැකියාව වර්ධනය කර ගැනීම සහ සාමාන්‍ය ජීවිතයේදී හැකිතාක් දුරට ඔවුන්ගේ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ගැන කියවෙනවා. ආබාධිත පුද්ගලයන් මෙම ප්‍රකාශය දක්වපු සියලුම අයිතිවාසිකම් විඳිය යුතුය. ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතික හෝ සමාජ සම්භාව්‍ය ධනය, උපත හෝ වෙනත් ඕනෑම පදනමක් මත කිසිදු වෙනසක් නොමැතිව සහ වෙනස්කම් කිරීමකින් තොරව සියලුම ආබාධිත පුද්ගලයන් මෙම අයිතිවාසිකම් ලබා දෙනු ලැබේ. ආබාධිත පුද්ගලයන්ට අනෙකුත් මිනිසුන්ට සමාන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇත. එතකොට මේ යටතේ මානසික ආබාධිත පුද්ගලයන්ට මෙම අයිතීන් සීමා කිරීමක් සිදු වෙලා තියෙනවා. ආබාධිත පුද්ගලයන්ට හැකිතරම් ස්වයං විශ්වාසී භාවයට පත්වීම සඳහා නිර්මාණ කර ඇති පියවරකටද හිමිකමක් තියෙනවා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ආබාධිත ක්‍රියාකාරී සැලැස්ම මගින් පුද්ගලයන් සඳහා සෞඛ්‍ය හා යහපැවැත්ම සහ මානව හිමිකම් ළඟා කර ගැනීමේ වැදගත් පියවරක්
තමයි මේක. ඒ වගේම ක්‍රියාකාරී සැලැස්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් විසින් 2014 දී අනුමත කරන ලද අතර පාදක ඉවත් කර සෞඛ්‍ය සේවා හා වැඩසටහන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන ලෙස ඉල්ලා සිටිනවා. එතකොට පුනරුත්ථාපන උපකරණ සහ උපකාරක සේවා සහ ප්‍රජාපාදක පුනරුත්ථාපන ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම ආබාධිත භාවය පිළිබඳ අදාළ හා ජාත්‍යන්තරව සැසඳිය හැකි දත්ත එකතු කිරීම සහ ආබාධිත භාවය හා අදාළ සේවාවන් පිළිබඳ පර්යේෂණ වැඩි දියුණු කිරීම. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ උපකරණ පිළිබඳ උපකාරක සේවා එතකොට මේ ආබාධිත භාවය පිළිබඳ දත්ත එකතු කිරීම ඒවා සැසඳීම පර්යේෂණ වැඩි දියුණු කිරීම වැනි කටයුතු රාශියක් සිදු කරලා තියෙනවා. එතකොට ක්‍රියාකාරී සැලැස්මේ අරමුණු වඩා හොඳින් සාක්ෂාත් කර ගැනීමේ ආබාධිත පුද්ගලයන්ට ජීවිතයේ සෑම අංශයකින්ම ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරගත හැකි. ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ආබාධ සහිත දරුවන්ට අනිකුත් ළමයින්ට හා සමාන පදනමක් මත සියලුම මානව හිමිකම් සහ මූලික නිදහස් පූර්ණ ලෙස භුක්ති විඳිය යුතු බව පිළිගැනීම සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට රාජ්‍ය පාර්ශ්වයන් විසින් ගනු ලැබූ වගකීම් සිහිපත් කිරීමක් කරනවා. ඇමරිකානු ළමා හා නවයෝන් මනෝචිකිත්සක ඇකඩමිය මගින් පවුල් සඳහා කරුණු විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා පාසලේ සේවාවන් පිළිබඳව අවධාරණය කරන සඳහන් වෙන මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාමාර්ග සහ උපදේශනයන් සපයනවා. එතකොට මානව හිමිකම් අධ්‍යාපන සංගමය මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳව කටයුතු කරනවා. මෙන්න මේ ආයතන සම්මුති මනපනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සියලුම ළමුන්ට අධ්‍යාපන ලැබීම අයිතිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රකාශන ගත්තොත් එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, සලමන්කා ප්‍රකාශය, සැමට අධ්‍යාපන පිළිබඳ ප්‍රඥප්තිය, අධ්‍යාපන පිළිබඳ ජගත් ප්‍රකාශය. මෙන්න මේ ප්‍රකාශය මගින් ප්‍රඥප්ති මගින් සියලුම ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ සියලුම ළමුන් කිව්වම ආබාධිත සහිත විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ට අයිති වෙනවා. මේ සියලුම ළමුන් කිව්වම ඉතින් මොවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව මෙන්න මේ ප්‍රඥප්තිය මගින් ජාත්‍යන්තර සඳහන් වෙනවා. මේ යටතේ මම සලමන්කා ප්‍රකාශය පිළිබඳව තොරතුරු සඳහන් කරලා තියෙනවා. මේ 1994 ජූන් මාසයේදී ස්ථානීය සලමන්කාහි පැවති විශේෂ අවශ්‍යතා අධ්‍යාපන පිළිබඳ ලෝක සමළු ආණ්ඩු 92ක සහ ජාත්‍යන්තර සංවිධාන 25ක නියෝජිතයින් විසින් පිළිතුරක් තියෙනවා. සියලුම ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන පිළිබඳ ගතික නව ප්‍රකාශයකට ඔවුන් එක්වූ අතර එය අතුලත් කිරීම සම්මතයක් ලෙස ඉල්ලා සිටිලා තියෙනවා. ඊට අමතරව ක්‍රියාකාරීත්වය සඳහා නව රාමුවක් සම්මේලනය විසින් සම්මත කරන ලදන අතර එහි මඟ පෙන්වීමේ මූලධර්මය නම් සාමාන්‍ය පාසල්වල සියලුම දරුවන්ගේ ශාරීරික, බුද්ධිමය, සමාජීය, චිත්ත වේගීය, භාෂාමය හෝ වෙනත් තත්ත්වයන් නොසලකා නවත්වන ගත යුතු බවයි. ප්‍රකාශය ආරම්භ වන්නේ සැමට අධ්‍යාපනය සඳහා වූ කැපවීමකින් වන අතර සියලු දරුවාට, තරුණයින්ට සහ වැඩිහිටියන්ට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය හඳුනා ගනී. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ට සාමාන්‍ය පාසල්වලට ප්‍රවේශය තිබිය යුතු යන්නේ එහි සඳහන් වෙනවා. ඉතින් special needs children with special needs have rights to participate fully in life with dignity. තොරතුරු ප්‍රමාණයක් මෙහි අඩංගු වෙනවා. මේ තියෙන තොරතුරු ලබා ගන්න ආශ්‍රය. ඉතින් ඔබලාට යම්කිසි දැනුමක් මේ ප්‍රඥප්ති අනපනක් පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් මේ ආබාධිත ළමුන් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් පිළිබඳව ක්‍රියාත්මක වන ප්‍රඥප්ති අනපනක් පිළිබඳව යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔබ සෑම දෙනාටම ස්තුතියි.